समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्स सुनन्तु सग्मुक्दम् धम्मत्सवन कालो अयन् बधन्ता धम्मत्सवन कालो अयन् बधन्ता धम्मत्सवन कालो अयन् बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස අද දවසේ ධර්ම දානමය පින්කම සඳහා සදැහැති දායකත්වය ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා රන්සිද සිල්වා වත්තල පදිංචි රසිකා ජයසේකර ගල්කිස්ස පදිංචි සෝභා පිනිදිය භණ්ඩාර යන පින්වතුන් විසින් සදැහැති දායකත්වය දරාගෙන කටයුතු සිද්ධ කරනු ලබනවා. අපේ බුද්ධ ශාසනය තුල අවබෝධයට පත්වෙන්නට චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරනවා, විග්‍රහ කරගන්නවා, ජීවිතයට එකතු කරගන්නවා. අපි බොහෝ වෙලාවට බෞද්ධ වටපිටාවක ඉපදිච්ච නිසා බුදුදහම පිළිබඳව අපිට නොඑක් ආකාරයෙන් සමාජය තුළින් දෙමාපියන් තුළින් බොහෝ ආభాසයන් ජීවිතයට එකතු වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට උත්සාහවන්ත වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරගන්නකොට අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන කර්මය සහ කර්මඵලය හේතු ඵල ධම අතර වෙනස වටහා ගැනීමට නොහැකිකම නිසා පටිච්ච සමුප්පාදයේ අංග 12 අපි කර්මයටයි කර්මඵලයටයි බාර දෙනවා. ඒකට හේතුව තමයි අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන පිරිසක් වශයෙන් දන් පැන් දෙනවා, පින් දහම් කරනවා. අපේ ජීවිතයට පුංචි කාලේ ඉඳලා මේ කර්මය සහ කර්මඵලයේ බද්ධ වෙලා තියෙනවා. නමුත් යම් කෙනෙකුට කිව්වොත් මේ කර්මය සහ කර්මඵලය කියන එක අවිද්‍යාවේ කොටසක් කියලා යාට එකපාර මේක දරා ගන්නට බැරි වෙන්න පුළුවන්. මොකද යම් කෙනෙක් ධර්ම අභිසමය කරන තුරුම අවිද්‍යාව තුල ඉන්නේ. එතකොට බෝධිසත්වයන් වහන්සේ පවා අවිද්‍යාව ප්‍රහීන කළා නැහැ. එතකොට යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අවිද්‍යා සහගත නම් ඇයි භාග්‍යවතුන් වහන්සේ පවා මේ කර්මයේ කර්මඵලයේ පිළිබඳව දේශනා කරන්නට යෙදුනේ කියලා. අපි කල්පනා කරලා බැලුවොත් මෙතනදී අපි කර්මයේ කර්මඵලයේ කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ පුඤ්ඤාභි සංඛාරයටයි අපුඤ්ඤාභි සංඛාරයටයි ආනිජ්ජාභි සංඛාරයටයි. එතකොට මේ සංඛාර ධර්ම තුනම ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන. බෝසතාණන් වහන්සේ බුද්ධත්වය බලාපොරොත්තුවෙන් බුද්ධත්වය පිළිබඳ යම් උපාදානයක් ඇති කරගෙන තමයි සසර ගමනක් පුරා ඒ විදිහට පාරමිතා දම් පූර්ණේ කරන්නේ. එතකොට ඒකේ වරද තියෙන්නේ සසරෙන් එතර වෙන්න කර්මයයි කර්මඵලයයි උපකාරයක් වුණාට අපිට අවිද්‍යාව දුරු කරන වෙලාවේදී මේ කර්මයේ කර්මඵලයේ පවා ඉක්මවනවා. ඒකට හේතුව තමයි කර්මයේ කර්මඵලය කියන්නේ සංසාරික පැවැත්ම පිළිබඳව
කරන විග්‍රහය. සසර ගමන ගැන කරන විග්‍රහය. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි කර්මයටයි කර්මඵලයටයි බාර දෙන්නට පුළුවන් කමක් නැහැ. පටිච්ච සමුප්පාදය අපි විග්‍රහ කරගත යුත්තේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව. එහෙම නැත්නම් හේතුඵල ධර්මයට අනුකූලව. හේතුඵල න්‍යාය සහ කර්මඵල න්‍යාය අතර වෙනස අපි යම් තාක් දුරකට අවබෝධ කරගෙන සිටීම බොහොම වැදගත් වෙනවා. කර්මඵල න්‍යායට අනුව තමයි අපිට පටිච්චසමුප්පාදේ අපි බොහෝ විට විවරණය කරගන්නේ. එතකොට කර්මයේ කර්මඵලයේ සම්බන්ධ වෙනකොට අපිට තියෙන විශ්වාසය තමයි පෙර ජීවිතයේ අපි කරගත්ත යම් කර්මයක් නිසා මේ ජීවිතයේ යම් විපාකයක් අපි භුක්ති විඳිනවා. මේ ජීවිතේ කරගන්න යම් කර්මයක් නිසා මතු ජීවිතේ අපිට විපාක හම්බ වෙනවා. ඒක එහෙම විශ්වාස කරගන්නවා කියන එකේ වරදක් නැහැ. ඒක විශ්වාස නොකරන ගත්තොත් අපි නියත මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. නමුත් අපි බලන්න ඕන පෙර එකක් නිසා දැන් වෙන එකකුයි දැන් එකක් නිසා මතු වෙන එකකුයි තමයි අපි කර්මයේ කර්මඵලයේ තුලින් විග්‍රහ කරගන්නට යෙදුනේ. නමුත් අපි පටිච්චසමුප්පාද ධර්මයට ඇවිල්ලා බැලුවොතින් පටිච්චසමුප්පාදය අපිට විග්‍රහ කරන්නේ හේතුඵල ධර්මයට අනුව. හේතුඵල න්‍යායට අනුව. එතකොට හේතුඵල න්‍යාය අපි ගලපගෙන බැලුවොතින් ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්හිම මේ වේ මෙය නැති කල්හි මෙය නොවේ මෙය උපදීමෙන් මේ උපදී මේ නූපදීමෙන් මේ නූපදී. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මෙතනදී අපිට කතා කරනවා මෙය ඇති කල්හිම මේ වේ. නමුත් එතන විග්‍රහ කරන්නේ නැහැ මේක නිසා ඒක වෙනවා කියලා. නමුත් අපි කර්මඵලයේදී කියන්නේ මේක අද කළොත් අනාගතයේ ඒ දේ වෙනවා කියලා. නමුත් හේතුඵල න්‍යායයේදී විග්‍රහ කරන්නේ මේ වෙලාවේ මේ හේතුව තිබුණොත් මේ හේතුව අනිවාර්යෙන් ඊට අනුව ඵලය ක්‍රියාත්මක වෙනවා. මේ ඇති කල්හිම මේ වේ. මෙය උපදීමෙන්ම මේ උපදී. එතකොට කර්මඵලයේදී අපිට ස්ථිරව කියන්න බෑ මේක කළොත් ඒක වෙනවමයි කියලා. ඒ කියන්නේ අපි කර්මඵලයේදී පවක් කරොත් දුගතිගාමි වෙනවම කියලා කියන්න බෑනේ. පිනක් කළොත් සුගතිගාමි වෙනවම කියලා කියන්න බෑ. එතකොට අපි කර්මයේ කර්මඵලය විශ්වාසයෙන් අදහන දෙයක්. වෙන්න පුළුවන් කියන තැනින් එහෙම නැතුව ප්‍රත්‍යක්ෂකින් අපි අදහන දෙයක් නෙවෙයි. කියන්නේ අපි මේ පුණ්‍ය කර්මය කළොත් අහවල් තැන අහවල් විපාකේ ලැබෙනවාමයි කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් දැකලා පිළිගත්ත දෙයක් නෙවෙයි අපි විශ්වාසයෙන් අදහගත්ත දෙයක්. නමුත් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ කියලා කියන්නේ හේතුඵල ධර්මයේ කියලා කියන්නේ විශ්වාසයෙන් අදහන දෙයක් නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂයෙන් පිළිගන්න දෙයක්. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ අද කරලා මතු අනාගතයේදී නෙවෙයි මේ ප්‍රත්‍යක්ෂභාවය තියෙන්නේ. මේ දැන් ක්‍රියාත්මක වෙන න්‍යායක් පිළිබඳව තමයි එහෙමනම් අපිට මේ පටිසම්පාදය තුළ විග්‍රහ කරන්නේ. අපි මේක මෙහෙම කල්පනා කරමුකෝ සරලව අපේ ජීවිත තුළට එකතු කරගෙන. දැන් ඔබට ජීවිතේ මතකයක් තියෙනවා මං අතීතයේ ජීවත් වුණා. මං අතීතයේ මෙන්න මේ විදිහට හිටියා. මං අතීතය තුළ මෙන්න මේ වගේ දේවල් සිද්ධ කළාය කියලා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න ඔබ අතීතය ගෙවලා දැම්මේ මේ වර්තමානයේ මේ දැන් ගෙවන මොහොත වගේ ජීවිතේ මේ වගේම වෙලාවක. මේ දැන් ජීවිතේ ඔබ ගත කරනවානේ. ඔබට දැන් ජීවිතේ අත්දැකීම් ලැබෙනවානේ. මේ ජීවිතේ දැන් ඔබට මේ අත්දැකීම් ලැබෙන විදිහටම තමයි ඔබට අතීතයේ අත්දැකීම ලැබුණේ වර්තමානයේ වෙලා. එහෙමනම් ඔබ තේරුම් ගන්නට උවමනයි ඔබ අතීතයේ යමක් වින්දාය කියලා ඔබට මතකයක් තියෙනවා නම්
ඒ සියලු දැනීම් හැඳිනීම් විඳීම් සියල්ල ඔබ සිද්ධ කරලා තියෙන්නේ වර්තමානයේ වෙලා. වර්තමානයේ වෙලාමයි. දැන් මේ වෙලාවේ ඔබ අතීතය ගැන සිහිපත් කරනවානේ මං අර විදිහට කළා මම මේ විදිහට කළා මං අර විදිහට ජීවත් වුණා මම මෙන්න මේ විදිහේ දේවල් වලට පත් වුණා කියලා ඔබ යම් මෙනෙහි කිරීමක් කරනවා. නමුත් ඒ මෙනෙහි කරන අත්දැකීම පවා ඔබ මේ දැන් සිද්ධ කරගන්න මෙනෙහි කිරීමේ අත්දැකීම. එතකොට ඔබ තේරුම් ගන්නට වෙනවා ඔබ අනාගතය ගැන යම් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒක මේ දැන් කරන්නේ. ඒ අනාගතයේ යම් භුක්ති විඳීමක් කරනවා නම් ඒක වර්තමානයේ වෙලාමයි ඔබ භුක්ති විඳින්නේ. එතකොට ඇත්තටම අපි බැලුවොත් අපේ සිතට ග්‍රහණය වෙන්නේ කොයි වෙලාවෙ බැලුවත් වර්තමානයේ විතරයි. ඔබ කොයි වෙලාවෙ බැලුවත් අතීතයේ කියා මෙනෙහි කළාට මෙනෙහි කරන්නේ මේ දැන්. එතකොට සිතක් පහළ වෙනවා නම් පහළ වෙන්නේ වර්තමානයේ. විඥානයේ දැන ගැනීමක් තියෙනවා නම් දැනගන්නේ වර්තමානයේ. එතකොට අපිට මේ සිතේ පහළවීම සහ විඥානයේ පහළවීම කොහොම අපිට හිතෙනවා මේක දෙකක් වෙන්න ඇති කියලා. නමුත් අපි විඥාන මට්ටම කියලා කියන්නේ දැනගන්න මට්ටම. අපි විඥාන මට්ටම කියලා කියන්නේ දැනගන්න ස්වභාවයට. මේ දැනගැනීමේ ආකාර අපි ගත්තොත් දැනගැනීමේ ආකාර අපිට ප්‍රධාන වශයෙන් තුනකට වෙන් කරන්න පුළුවන්. ඥානාති, විඥානාති, පජානාති කියලා. එතකොට ඥානාති කියන මට්ටම තමයි අපි ජීවිතයේ සාමාන්‍ය ස්වභාවය දැනගන්නවා. දැන් ඔබට වාඩි වෙලා ඉන්නවා මම බණ අහනවා කියලා දැනීමක් තියෙනවා. නමුත් ඒක විශේෂ අවධානයක් යොමු කළා නැහැ. ඒක තමයි ඥානාති මට්ටම. අපි ජීවිතයේ එදිනදා කටයුතු කරනකොට අපිට දැනෙන ස්වභාවය. නමුත් විඥානාති කිව්වම ඊට වඩා වෙනස් වෙනවා ටිකක්. ඒ දැනගත්ත දේ අරමුණු කර කර බෙද බෙදා බල බලා ඒක විග්‍රහ කර කර ඒකේ අතුලාන්තයේ හොය ඒකේ කොටස් බල බලා අපි විශේෂයෙන් ඒ පිළිබඳව දැනගන්නවා. හොයනවා. ඒකට කියනවා අපි විඥානාති මට්ටම කියලා. ඒ දෙකම ලෝකයා විසින් සම්මත විවහාරය කරගන්න දැනගැනීම් දෙකක්. නමුත් පජානාති කියලා කියන්නේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන එක. අපි කිව්වොත් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව සාමාන්‍ය ලෝකයා දකින මට්ටමින් අපි දන්න ස්වභාවයක් තියෙනවා දුක ගැන. ඒ දුකේ හට ගැනීම පිළිබඳ අපි දන්න ස්වභාවයක් තියෙනවා. නමුත් මේ දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති කියවට පස්සේ අපේ දුක පිළිබඳ දකින්න ඕන පජානාති වෙලා. පජානාති වෙනවා කියලා කියන්නේ පිරිසිඳ දකිනවා. එහෙම නැත්නම් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණින් දකිනවා. හේතුඵල ධම පිළිබඳ නුවණින් දකිනවා. ඒකට තමයි අපි කියන්නේ පජානාති වෙනවා කියලා. එහෙමනම් අපි සාමාන්‍ය විවහාරයේදී ජීවිතය තුළ උත්සාහවන්ත වෙනවා මේ ඥානාති විඥානාති කියන මට්ටම් දෙක ඉක්මවල පජානාති වෙන්න. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි තවම ජීවිතයේ මේ ජීවත් වෙන්නේ අතීතයේ ඉඳලා මේ ලෝකෙට ඉපදිලා කාලයක් තිස්සේ ජීවත් වෙමින් නැවිලා යම් දවසක මේ ලෝකෙ මෙහෙම්ම තියෙන්නේ නැද්දි මැරිලා යන සත්වයක් පුජ්‍යලයක ආත්මයක් කියන හැඟීම පෙරදරි කරගෙන ඒ දෘෂ්ටිය පෙරදරි කරගෙන තමයි අපි ජීවිතේ ජීවත් වෙන්නේ. එතකොට අපිට තියෙනවා මං අතීතයේ මෙන්න මෙහෙම හිටියාය. මං දැන් වර්තමානයේ මේ විදිහට ජීවත් වෙනවා අය. අනාගතයට මම මෙන්න මේ දේ සිද්ධ කරගන්නවායි කියන දැක්මක් ඔබේ ජීවිතයේ තියෙනවා ක්‍රියාත්මක වෙන විදිහක්. අපි බුදුබණ පදයක් අහලා ඇති නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. ඒතර මේක අපි සරලව විග්‍රහ කරගන්නකොට අපිට නිකන් හිතෙනවා නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං. එතකොට මේකෙන් විග්‍රහ කරන්නේ මේ ක්‍රියාවලිය එහෙම නැත්නම් මේ ජීවිත ක්‍රියාවලිය ඔබ අත්බැවක් විදිහට මේ හඳුන්වලා තියෙන ක්‍රියාවලිය
නැත්නම් තව විදිහකට කිව්වොත් සලායතනික ක්‍රියාවලිය. මම විසින් කරගන්න එකක් නෙවෙයි කියනවා. ඉබේද සිද්ධ නොවන එකක් ඉබේ සිද්ධ වෙන්නෙත් නැහැ කියනවා. තව වෙන කවුරු හරි කෙනෙක් විසින් කරවන්නේ නැහැ කියනවා. හැබැයි ඔබ මෙන්න මෙතනදී හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කිව්වම ඔබේ ඔළුවට එකපාර සරල වෙන්නේ හේතු ඇති කල්ලි ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා වගේ අදහසක්. අපිට එන්නේ ජීවිතේ ඒ වගේ අදහසක්. නමුත් ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ හේතු ඇති කල්ලි ඇති වෙනවා කියන පැත්ත කතා කරන්නේ හේතුව වෙන මොකක්වත් නෙවෙයි අවිද්‍යාව. ඒ සමුදය පැත්ත කතා කරන්නේ හට ගන්න පැත්ත. එතකොට අපි Nirodha පැත්ත කතා කරනකොට එතන හේතුව නැහැ. අවිද්‍යාව නැමැති හේතුව නැති නිසා එහෙම සම්භූත වීමක් ගොඩනැගීමක් ගැන කතා කරන්න බෑ කියලා කියන්නේ. අපිට මේ කාරණාව බොහෝ සෙයින් පැටලෙන්න එක හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධානතම හේතු වෙලා තියෙන්නේ අපි මේ සමුදයයි නිරෝධයයි කියන දෙක අර්ථකථනය කරගත්ත විදිහ බරපතල වරදක්. ඒක ඔබට තේරෙයි. සමුදය කියන්නේ අපි ඇතිවීමට අරගෙන නිරෝධය කියන එක අපි නැතිවීම විදිහට අර්ථකථනය කරගෙන තියෙනවා. නමුත් සමුදය ඇතිවීම විදිහට අරගෙන නිරෝධය නැතිවීම විදිහට අපි අර්ථකථනය කරගන්නට ගියාම වෙන බරපතල වැරද්ද තමයි අපි මේ නැතිවීම අර්ථකථනය කරන්නේ නිතරම ඇති දෙයකට සාපේක්ෂව. නමුත් මේ සමුදය ඇතිවීම නම් නිරෝධය කියන්නේ ඇති නොවීම. එහෙම නැත්නම් නැතිවීම නෙවෙයි. බලන්නකෝ නැතිවීමයි ඇති නොවීමයි කියන එකේ කොච්චර වෙනසක් තියෙනවද කියලා. අපි නිතරම නැති වුණා කියන අදහස ගන්න තිබිච්ච දෙයක් නැති වුණාට පස්සේ. තිබිච්ච දෙයක් විනාශ වුණාට පස්සේ. නමුත් ඇති නොවීම කියන තැන හටගෙනම නැති ස්වභාවයක් කතා කරන්නේ. ඇති නොවීම කියන්නේ හටගෙනම නැති ස්වභාවයක්. ඒ කියන්නේ මේ Nirodha කියලා කියන්නේ තිබුණු දෙයක් නැති කරලා අලුතෙන් ලබා ගන්න දෙයක් නෙවෙයි. අපි හිතාගෙන ඉන්නේ Nirodha සාක්ෂාත් කරනවා කියලා. ඒ කියන්නේ අපි ළඟ තියෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහල කරගෙන Nirodha අපි භුක්ති විඳිනවා කියලා හිතන් ඉන්නේ. හැබැයි Nirodha භුක්ති විඳිනවා කියලා ගත්තොත් අපි නැවත වැටෙන්නේ අර ආත්ම දෘෂ්ටියට. කෙනෙක් විසින් භුක්ති විඳින යමක් විදිහට තමයි අපි Nirodha අර්ථ දක්ව ගන්නට වෙන්නේ එතකොට. නමුත් අපි කල්පනා කරන්න ඕන මේ Nirodha කියලා කියන්නේ එක අතකින් ගත්තොත් නිවනට තව නමක්. උදා නොවන ස්වභාවයක්. එතකොට නිවීම කියන එක කෙනෙක් විසින් භුක්ති විඳින යමක් නෙවෙයි. නමුත් අපි හැමදාම අපි හිතපු ස්වභාවයේ ඉඳලා බලාපොරොත්තු වෙනවා නිවන අපි අත්දකින්න ඕන යම් දවසක. නිවන යම් දවසක අපි භුක්ති විඳින්න ඕන. මෙහෙම අභිලාෂයක් තමයි අපි ජීවිතේ තියෙන්නේ. ඒ නිසා අපි නිතරම ධර්මයේ ජීවිතයට එකතු කර ගලප බලනවා අනේ මට මේක අවබෝධ වෙලා තියෙනවද? මට මේ නිවනේ සුවය වින්දනය කරන්න පුළුවන්කම තියෙනවද? හැබැයි නිවනේ සුවය විඳින්න බෑ. ඒක නිරාමිසයි ආමිසයක් නෑ. ඇත්තම කතාව තමයි මෙතනදී ජීවත් වෙලා ඉන්න පුජ්‍යලයක් නිවන් දකින්නව නෙවෙයි. පුජ්‍යල වශයෙන් තිබෙන දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. ආත්මීය වශයෙන් තිබිලා තියෙන දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. අපි කියන්නේ නිතරම පුජ්‍යල භාවයක් කියලානේ. පුජ්‍යලයක් කියලා නෙවෙයිනේ. භාවයක් කියලා කියන්නේ ආරූඪ කරගත්ත ස්වභාවයක්. ආරෝපිත කරගත්ත ස්වභාවයක්. එතකොට මේ ස්වභාවය ආරෝපිත වෙන්නේ අවිද්‍යාව නිසා. දැන් අපි කල්පනා කරගන්න ඕන අපිට ජීවිතේ හිතෙන්නේ ජීවත් වෙලා ඉන්න පුජ්‍යලයේගේ සලායතනික ක්‍රියාවලියක් පිළිබඳ තමයි අපි විග්‍රහ කරගන්න හදන්නේ. අපි හිතාගෙන ඉන්නේ ඇවිදින කන බොන ඉරියව් පවත්වන සත්වයේගේ පුජ්‍යලයේගේ තුල ක්‍රියාත්මක වන සලායතනික ක්‍රියාවලියක් පිළිබඳ අපි විග්‍රහ කරගෙන ඒ පුජ්‍යලයා තුල යම් දැනුම් මට්ටමක් ඇති කරගෙන
පුජ්‍යලයා තුල අවබෝධයක් ඇති කරවා ගන්නට තමයි අපි ගොඩාක් වෙලාවට උත්සාහවන්ත වෙන්නේ. නමුත් ඔය දෘෂ්ටිය අපිට පතිත වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි හිතනවා මේ මෙතන ඉන්න පුජ්‍යලයා මේ ලෝකේ දකින්නකොට සලායතන ක්‍රියාත්මක වන විදිහක් තියෙනවා. මේ පුජ්‍යලයා මේ ලෝකේ දකින්නකොට සලායතන ක්‍රියාත්මක වන ක්‍රියාවලිය තමයි අපි දකින්න ඕන කියන මානසික මට්ටමක් අපිට තියෙනවා. නමුත් ඒ මානසික මට්ටමේ ඉඳලා අපිට සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. ඉස්සල්ලා අපි දුරු කරගන්න වෙනවා සලායතනික ක්‍රියාවලිය තුල තමයි අපිට මේ පුජ්‍යලයා සහ ලෝකයේ කියන දෙපැත්ත අවිද්‍යාව නිසා දෙපැත්තක් කරලා හම් වෙන්නේ කියන එක අපි තෝරගන්න වෙනවා. මම මේක තෝරා ගන්න පහසුවට පුංචි උපමාවක් කියන්නම්. ඔබ හිතන්න මහා ලොකු විශාල බෝලයක් තියෙනවා කියලා. අපි හිතාගෙන ඉන්න මේ ලෝකෙටත් වඩා මහ විශාල ලොකු බෝලයක් කියලා. හිතන්නේ ලෝකයේ ඒ බෝලේ ඇතුලේ මේ මහ විශාල බෝලේ ඇතුලේ තමයි 31 ලෝක ධාතු තලයේ තියෙන්නේ කියලා හිතන්න. මොකද ඔබට දැන් තියෙනවනේ සංඥාවක් 31 ලෝක ධාතුවක් ගැන. මනුස්ස ලෝකය ගැන, പ്രേත ලෝකය ගැන, තිරිසන් ලෝකය ගැන, අසුර ලෝකය ගැන, දිව්‍ය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන ඔබ දැන් විඥාන ගෝචරව දැනගත්ත ටිකක් තියෙනවනේ. ඔබ හිතන්නේ ඔක්කොම තියෙන්නේ කොහෙද? ඒ ඔක්කොම තියෙන්නේ අර බෝලේ ඇතුලේ කියලා උපකල්පනය කරන්න. ඒ බෝලේ ඇතුලේ සියල්ල තියෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඒ බෝලේ ඇතුලේ ඔබත් ඉන්නවා කියලා හිතන්න. ඒ මනුස්ස ලෝකයේ කියන තලයේ ඔබ ජීවත් වෙනවා. දැන් ඔබ ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අපි උපමාවට ගමු කවුරු හරි නමක් ගමු උක්කුබණ්ඩා කියලා ගමුකෝ. උක්කුබණ්ඩා හරි අපි නිකන් ගමු උක්කුබණ්ඩා කියලා. ඔබ දැන් ඔබේ නම ආදේශ කරගන්න. දැන් බලන්න ඔබට ඔබව පේනවා. කොහොමද ඔබ හඳුනගෙන තියෙන්නේ? ඔබ බලනවා ඔබට ඔබව පේන ඔබේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික, ඔබේ ශරීර කූඩුවත් එක්ක දැන් ඔබට ඔබව පේනවා. හැබැයි අර බෝලේ ඇතුලේ තමයි ඔබ ඉන්නේ. දැන් එතකොට ඔබට ඔබවත් පේනවා. ඔබට තව මොනවද පේන්නේ? ඔබට ඥාතියෝ පේනවා, දූ දරුවෝ පේනවා, තව ගස් ගල් ඉර හඳ තාරකා දිව්‍ය ලෝක පේනවා නම් මේ සියල්ල දැන් ඔබට මොකද්ද වෙන්නේ? දර්ශනය වෙනවා. හැබැයි දැන් කල්පනා කරන්න ඔබ ඇතුළු අර සමස්ත බෝලේ ඇතුලේ තියෙන සියලු ලෝකතල දකින්න කෙනෙක් ඔබට වෙනම හම්බ වෙනවද නැද්ද? දැන් බලන්නකෝ ඔබවත් දකින්න කෙනෙක් ඉන්නවා. ඇයි ඔබට ඔබව පේනවනේ. එතකොට ඔබට ඔබව පේනවා නම් ඔබව පේන ඔබ කොහෙද ඉන්නේ? බලන්නකෝ තමන්ව පේන තමන් ඉන්නේ කොහෙද කියලා අපි නිකම් මේ උපමාවෙදි ගන්නවා. අර ලෝක බෝලෙට එළියෙන් ඉන්නවා කෙනෙක්. කවුද? එයා තමයි මේක දකින්නේ කියලා උපකල්පනය කරනවා ඕන දැන් අපි. අර මහා බෝලෙට එළියේ කෙනෙක් ඉඳගෙන ලෝකෙ දිහා බලන් ඉන්නවා. එතකොට මං අර කිව්වේ උක්කුබණ්ඩා කියලා. උක්කුබණ්ඩා දිහා බලන් ඉන්න කෙනෙක් ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා දිහා බලන් ඉන්න කෙනෙක් එළියේ ඉන්නවා. නමුත් ඒ එළියේ ඉන්න උක්කුබණ්ඩව අපිට පේන්නේ නැහැ. ඒ උක්කුබණ්ඩා අපිට නිතරම ග්‍රහණය වෙන්නේ සිතුවිලි පරම්පරාවක් එක්ක. කොහොමද? දැන් ඔන්න ඇතුලේ ඉන්න උක්කුබණ්ඩව හඳුනා ගන්නව එළියේ ඉන්න උක්කුබණ්ඩා කොහොමද? මේ ඉන්නේ මම මේ උක්කුබණ්ඩා. කොණ්ඩේ තියෙනවා, යාට නියපොතු තියෙනවා, දත් තියෙනවා කියලා ඔන්න සිතුවිලි ටිකක් අපිට මොකද්ද වෙන්නේ? මානසිකාර වෙනවා. ඒ සිතුවිලි ටික මානසිකාර වීම තුල අපිට දැනෙනවා මොකද්ද? එළියේ ඉන්න උක්කුබණ්ඩා විසින් ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා පිළිබඳ යම් විග්‍රහයක් කරගන්නවා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න අර ඇතුලේ ඉන්න උක්කුබණ්ඩට කවදාකවත් හම්බ වෙන්නේ නැහැ සලායතනික ක්‍රියාවලියක්. ඇයි මං එහෙම කියන්නේ? මේක මේ විදිහට සරලව හිතන්න. මේක ගැඹුරු කාරණාවක්. බලන්න උක්කුබණ්ඩාගේ කෙස් කවදාවත් කියනවද උක්කුබණ්ඩාගේ කෙස් කියලා? සරල විදිහට ගත්තොත් කෙස් කියනවද මං උක්කුබණ්ඩා මගේ කෙස් කියලා? කියන්නේ. නියපොතු ටික කියනවද මං උක්කුබණ්ඩාගේ නියපොතු ටික කියලා?
එහෙනම් උක්කුබණ්ඩාව හඳුනාගත්තේ උක්කුබන් ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා විසින්ද හැඳින්නුවේ එළියේ හිටපු උක්කුබණ්ඩාද? දැන් ඔන්න එළියේ හිටපු උක්කුබණ්ඩා විසින් ඇතුලේ හිටපු උක්කුබණ්ඩාව නම් කරා නාමික වශයෙන්. දැන් මෙතන විශේෂයක් තියෙනවා. එළියේ ඉන්න උක්කුබණ්ඩාව අපිට අඳුන ගන්නට පුළුවන් සිතුවිලි පහල කරනකොට විතරයි. එයාව පේන්නේ නැහැ. එයාව දකින්න බෑ. නමුත් ඒ සිතුවිල්ල පහල කළේ නැත්තම් ඇතුලේ ඉන්න උක්කුබණ්ඩෙක් ගැන කතා කරන්නටත් බෑ. ඒ සිතුවිල්ල පහල වෙනකොට තමයි මේ ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා ගැන කතා කරන්නේ. දැන් ඒ එළියේ ඉන්න සිතුවිලි ටික නැමැති උක්කුබණ්ඩා මොකද්ද කරන්නේ? තමන් ගැන හඳුනා ගැනීමක් කරගත්ත මම මෙහෙම කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයා දැන් අනුන් ගැන හඳුනා ගැනීමකුත් කරගත්ත ලෝකේ ගැන. එතකොට දැන් එළියේ ඉන්න උක්කුබණ්ඩා කියනවා ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා එළියේ තියෙන එහෙම නැත්නම් අර ලෝකයේ ඇතුලේ තියෙන රූප දකින්න අය, සද්ද අහන අය, ගන්ධ විඳින අය, රස විඳින අය කියලා ඔන්න සිතුවිලි පහල කර දෙනවා. දැන් ඔන්න කල්පනා කරලා බලන්න අර ඇතුලේ ඉන්න උක්කුබණ්ඩා සම්පූර්ණයෙන්ම හැඳින්නුවේ එළියේ හිටපු අර බාහිරින් හිටපු සිතුවිලි පරම්පරාව තමයි මොකද්ද කළේ? මේ උක්කුබණ්ඩාව හඳුනාගත්තේ. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්නකො ඔබේ ජීවිතයට හැරිලා. ඔබ පිළිබඳ සම්පූර්ණ හඳුනා ගැනීම ඔබට සිතුවිලි වලින් තොරව කරන්න පුළුවන්ද? මම මේ අර නාම රූප විඥාන ඔක්කොම වචන ටික පොඩ්ඩක් අමතක කරලා පොඩි සරල විග්‍රහයකට එන්නේ. බලන්න කවදාකවත් කෙස් බව දන්නේ නැහැ. සරලව හිතලා බලන්නකෝ. එතකොට එතන ආත්මීය හැඟීමක් ඇවිල්ලා නැහැ. එහෙනම් කෙස් ගහට කෙස් හම් වෙලා නැහැ. ලොම් වලට ලොම් හම් වෙලා නැහැ. නිය වලට නිය හම් වෙලා නැහැ. දත් වලට දත් හම් වෙලා නැහැ. එහෙනම් ඔබට ඔබව හම් වෙලා නැති තැන ඔබට ඔබව හඳුනා ගන්නට උපකාර කරන්නේ එහෙමනම් කවුද? අපි ඒකට කියනවා අපි දැන්ට අර එළියේ ඉන්න කෙනා කියලා කියමු. මේක තේරුම් ගන්න ඕන නිසා. හැබැයි ඒ එළියේ ඉන්න කෙනාව ඔබට කිසිම කලක දකින්නටත් බෑ, දැකලත් නැහැ. දකින්නටත් බෑ, දැකලත් නැහැ. ඒ සිත පහළ වෙනකොට තමයි ඉන්න බවට දැනෙන්නේ. ඒ සිත පහළ වෙන්නේ නිතරම මොකක් කරගෙනද? මේ එක්කෙනෙක් ඉන්නවා, එයාට දකින්න ලෝකයක් තියෙනවා කියන දෘෂ්ටිය මත සම්බන්ධ කරගෙන තමයි නිතර මේ සිතුවිලි පරම්පරාව අපිට එන්නේ. එහෙනම් ඔබ මෙහෙම හිතන්නකො තවදුරටත්. දැන් එහෙනම් ඔබට ඔබව දකින්න විදිහක් තියෙනවානේ. ඔබ ඔබව හඳුනා ගන්න විදිහක් තියෙනවානේ. දැන් ඔබ ඔබව හඳුනා ගන්න විදිහයි මේ පරිබාහිරෙන් මෙන්න මේ ලෝකේ වටාපත කියයි ගස්ගල් කියයි මේක හඳුනා ගන්න විදිහ අතර වෙනසක් තියනවාද? එහෙනම් මේක හඳුනා ගන්න විදිහයි මේක හඳුනා ගන්න විදිහයි දෙකම එකක් නේ. මේක හඳුනා ගන්න විදිහයි මේක හඳුනා ගන්න විදිහ දෙකම එකක් නේ. මේ පෙනීමම නේ මේ පෙනීමත්. එහෙනම් මං ඒකයි කිව්වේ අර පේනවා කියන තැන ඉඳලා නෙවෙයි අපි බලන්නේ නිතරම අර පරිබාහිරෙන් ඉන්න සිත. උක්කුබණ්ඩාව නියෝජනය කරගන්නවා වෙනමම ලෝකයේ කියලා වෙනමම එකක් නියෝජනය කරගෙන මේක දෙපැත්තකට දාලා තමයි නිතරම විග්‍රහය කරගන්නේ. එහෙනම් ඔන්න කල්පනා කරලා බලන්න අපිට එහෙමනම් කෙනෙක් ඉඳගෙන ලෝකේ පරිහරණය කරන විදිහට තමයි අපි දෘෂ්ටිගත වෙලා තියෙන්නේ. නමුත් ඇත්තම කතාව අපි බලන්න ඕන මේ කෙනාගේ සලායතන ක්‍රියාවලිය නෙවෙයි. අපි බලන්න ඕන සලායතන ක්‍රියාවලිය. ඒක කෙනෙක්ගේ කියලා පනවන්න බෑ අයියේ. අපි දැන් මේ දකින්නවා කියන සිද්ධියත් එකම විදිහක්නේ. එතකොට මේ දකින්න කියන එහෙම නැත්නම් උක්කුබණ්ඩාව දකින්න උක්කුබණ්ඩා කවදාකවත් අපි දැකලා නැහැ. ඒ නිසායි මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ සලායතන කියලා කියන්නේ තියෙන ධර්ම නෙවෙයි සමුදය ධර්ම. සලායතන කියන්නේ සමුදය ධර්ම, හට ගන්න ධර්ම. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න මේ හට ගැනීම කියන කාරණාව නිතරම විග්‍රහ වෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. මොකද හටගත්ත යමක් තියෙනවා නම් හට ගැනීම කතා කරන්නේ අවිද්‍යාවට සාපේක්ෂව.
ඒක ඔබට තේරුම් යයි ටිකක් මේ විග්‍රහය ඉදිරියට කරගෙන යනකොට. ඊට පස්සේ පෙන්නනවා සලායතන එක පැත්තකින් නිරෝධ ධර්ම. එතකොට නිරෝධය කියලා කියන්නේ නැති වෙන ධර්ම නෙවෙයි ඈ. අපිට හරි සරලවම මේක කියාගන්න පුළුවන්කම තියෙයි. මොහොතක් පාසා මේව ඇති වෙලා නැති වෙනවා කියලා. එහෙම කතාවකට එහා ගියපු ගැඹුරු સિદ્ધාන්තයක් මෙතන තියෙනවා. මොකද දැන් හිතලා බලන්නකො ඔබට සක්කාය දිට්ඨිය දුර වෙනවද කියලා මොහොතක් පාසා මේක ඇති වෙමින් නැති වෙනවා කියලා හිතා හිටියා කියලා. ඒක විඥාන ගෝචර යම් දැනුම් මට්ටමක්. ඇති වෙනව නැති වෙනවා. නමුත් සක්කාය දිට්ඨිය දුර වෙන්නේ ඇති වෙන හැටි නැති වෙන හැටි බලන් ඉන්න කෙනා ඉන්නවනේ. මේ ඇති වෙන හැටි නැති වෙන හැටි බලන් ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට ඔබ මේ විඥානව යම් දැනුමක් එකතු කරගෙන තියෙයි. නමුත් මේක ඊට එහා ගියපු තැනකින් අපි අර්ථකථනය කරගන්න වෙනවා. දැන් එහෙනම් ඔබ බලන්න හිතලා ඇත්තම කතාව අරගෙන බැලුවොත් ඔබ හිතාගෙන ඉන්න ඔබට ඔබ හම්බ වෙනවා කියලා. නමුත් කෙස් බව දන්නේ නැති තැන කෙස් කියන මඤ්ඤණාවක් තියෙනවා. එතකොට මේ කෙස් කියලා මඤ්ඤණාව කියලා කියන්නේ මොකද්ද? හිතා ගැනීමක්. එතකොට කෙස් කියලා කවුද මේ හිතාගන්නේ? අර එළියේ ඉන්න කෙනා. එතකොට එළියේ ඉන්න කෙනා කියලා අපි කියන්නේ කාටද? මේ ඉන්න කෙනෙක් නෙවෙයි ඇත්තටම කෙස් කියලා මෙනෙහි වෙනකොට ඉන්න බවට හැඟෙන තැන. එහෙනම් ඔබ ඔය සම්මත වශයෙන් මඤ්ඤණා කරගත්ත කෙස්ලොම් නියද සම්මස්නහර කියන ටික පැත්තක තියුවොත් අපිට කියන්න වෙන්නේ පෙනීමක් කියලානේ. සරලවම කිව්වොත් අපිට කියන්න වෙන්නේ පෙනීමක්. එතකොට මේ පෙනීම සහ මේ පෙනීමේ වෙනසක් නැහැ. ඒ නිසා ඔබ මේ ලෝකේ පේනවා කියන එක වෙන් කරගන්න හදන්න එපා කෙනෙක් විසින් දකින්න යමක් විදිහට. ඇයි? මේ පේන පෙනීමයි මේ පේන සම්මත පෙනීමයි සමස්ත පෙනීමම එකක්. එහෙනම් පෙනීමක්. එහෙනම් ඔබව දකින්නවා කියලා ඔබ කරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම මඤ්ඤණාවක් ඈ. මේ ඉන්නේ මන් දකින්නේ කියන මඤ්ඤණාව කරගෙන තියෙනවා. එහෙනම් ඔන්න අපි හිතලා බලමු මෙතනදී මෙහෙම සිද්ධියක්. අර එළියේ ඉන්න උක්කුබණ්ඩගේ පහළවීම නතර විච්ච දවසට මම නිකන් කියන්නේ. නතර වුණොත් ඇතුලක් හම්බ වෙනවද? එළියේ ඉන්න උක්කුබණ්ඩගේ නතර වීම නතර වුණොත් යම් මොහොතක යම් වෙලාවක ඒ පහළවීම අර මහා බෝලය ඇතුලේ තියෙන 31 ලෝක ධාතු තලයේ ඔබ ඇතුළු සමස්ත ලෝකයේම මොකක් වෙලා යනවද? ඔබෙන් අතුරුදහන් වෙලා යනවා, ගිලිහිලා යනවා. එහෙනම් මට කියන්න ඕනුනේ වෙන මොකක්වත් නෙවෙයි. සිත කියලා කියන්නේ විඥානික දැන ගැනීමට. වෙන 아무තු දෙයකට නෙවෙයි. සිත කියන්නේ විඥානික දැන ගැනීමට. එහෙනම් මේ විඥානයේ නැමැති පොදු කුලකයේ ඇතුලේ තමයි ඔබට මේ ලෝකේ නැමැති කතාන්දරය. එහෙම නැත්නම් නාම රූප කියලා අපි තව විදිහකට කියනවා. මම ඒ බර වචනෙට යන්නේ නැතුව විඥාන නාම රූප කියන එක පාවිච්චි කරන්නේ නැතුව මේ කියන්න උත්සාහවන්ත වෙන්නේ. තේරෙන විදිහට. එහෙනම් හිතන්න ඔබේ සිතට සිතට නෙවෙයිද ග්‍රහණය වෙන්නේ කියලා බලන්න මමයි ලෝකයයි කියන දෙකම. සිතින් කරගත්ත වෙන් කිරීමක් බෙදා දැක්වීමක් නෙවෙයිද කියලා බලන්න මේ මම කියලා ඝන සංඥාවෙන් මේ ලෝකය කියලා. ඒ අරුණකොට කවදාකවත් ඔබට දෘෂ්ටියක් තියෙනවා මෙතන ඉන්න කෙනා ලෝකෙ දකින්නවා කියලා. හැබැයි මෙතන ඉන්න කෙනා කියන දෘෂ්ටිය නිසා තමයි ඔබට මෙතන ඉන්න කෙනා දකින්නවා කියන තැනටපත් වෙලා තියෙන්නේ. හැබැයි එහෙමනම් මේ සලායතනික ක්‍රියාවලිය අයිති වෙන්නේ අර එළියෙන් ක්‍රියාත්මක විල්ල හරහා මිසක ඒක ඇතුලේ මිසක මේ සලායතනික ක්‍රියාවලිය තුල මිසක ඔබට ලෝකයයි මමයි කියන එක මුණ ගැහෙන්නේ. තව විදිහකට කිව්වොත් විඥානයේ තුල මිසක නාම රූප ක්‍රියාවලිය මුණ ගැහෙන්නේ එතනින් පරිබාහිරව නෙවෙයි. ඒක අපි තේරුම් ගන්නට ඕනයි. එහෙනම් ඔන්න අපිට තේරෙන්න ඕන මේ එළියේ ඉන්න කෙනා නැත්තම් ඇතුලක් හම් වෙන්නේ නැහැ. අපිට හැබැයි සම්පූර්ණයෙන්ම එළියේ ඉන්න කෙනා කියන දෙයක් අපිට නැහැ. අපි සම්පූර්ණයෙන් ඇතුළට කොටු වෙලා. විඥාණයෙන් අපිට කරපු එහෙම නැත්තම් අර එළිය සිතේ ආවරණය කරලා ගෙනල්ලා දීපු නාම රූප ධර්මතා දෙකට අපි කොටු වෙලා. අපි කෙලින්ම බෙදලා වෙන් කරගත්ත තැන ඉඳලම තමයි අපේ කල්පනාව යන්නේ. ඊට පස්සේ අපි බලන්නේ මෙතන ඉන්න සත්වයා එළිය දකින්න විදිහ තමයි අපි බලන්න උත්සාහවන්ත වෙන්නේ.
අපි අහුවිච්ච තැනක ඉඳලා සක්කාය දිට්ඨිය ඉඳලා තමයි එතකොට මේ පටිච්චසමුප්පාදෙ ලිහින්න හදන්නේ. අපිට ලියා ගන්න බැරි වෙනවා. එහෙනම් ඔන්න ඔබ කල්පනා කරලා බලන්න, පේනවා කියන ධර්මතාවයේ පිළිබඳව අපි බලනවා මිසක, ඇහෙනවා කියන ධර්මතාවයේ පිළිබඳව විමර්ශනය කරනවා මිසක, කෙනෙක්ගේ පෙනීමේ ක්‍රියාවලියක් බලන්ට යන තැනම අපි අහුවෙලා ඉවරයි. එතනින් එහාට අපිට ගොඩ යන්න බෑ. ඒක දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය ඇතුලේ අපි හිර වෙලා. දැන් ඔබට පැහැදිලිද බලන්න, ඔබ කොයි විදිහකට දෘෂ්ටිගත වුණත් ඒ සෑම දෘෂ්ටියක්ම අපි දෘෂ්ටිගත කරන්නේ අපිට සිත පහළ වෙනකොට. මේ දැන් මේ වෙලාවේ සිත පහළ වුණේ නැත්තම් අපිට අර එළියෙන් ඉන්න කෙනා කියලා මම දැනට කියන්නේ ඒ සිතට. ඒ සිත පහළ වුණේ නැත්තම් ඔබට මෙන්න මේ විදිහට මමයි ලෝකයයි කියන දෙක මුණ ගැහෙන්නේ නැහැ. මේ මමයි ලෝකයයි කියන දෙක මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් සිතේ පහළ වීම ඇති කල්හිමයි ඔබට මම ලෝකයේ කියන දෙක මුණ ගැහෙන්නේ. මම ලෝකයේ කියන දෙක කොතනද? එතනට අනිවාර්යෙන්ම අර සිතේ පහළ වීම ප්‍රත්‍ය වෙලා තියෙනවාමයි. එතකොට ඔය විඥානපච්චය නාම රූප, නාම රූපපච්චය විඥානං කියලා අපි අහලා තියෙනවානේ. එතකොට ඒ කියන්නේ විඥාණයෙන් තොරව මේ නාම රූප දෙක දැනගන්නටත් බෑ. නාම රූප දෙක දැනගන්නකොට අනිවාර්යෙන්ම විඥානය පහළ වෙලා තියෙනවා. විඥානය පහළ වෙනකොට අනිවාර්යෙන්ම නාම රූප දෙක පහළ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලේ ඉන්න උක්කුබණ්ඩයි ලෝකයයි පහළ වෙන තැන අනිවාර්යෙන්ම එළියෙන් මෙයා මේක අපිට ගොඩනගලා දීලා තියෙනවා කියන එක. එහෙනම් එළියේ ඉන්න උක්කුබණ්ඩ වෙනම හෝ ඇතුලේ ඉන්න උක්කුබණ්ඩ වෙනම හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානේ වෙනම හෝ නාම රූපය වෙනම හැදෙන්නේ නැහැ කියන එකෙන් තමයි ඔය අඤ්ඤමඤ්ඤයි කියලා කියන්නේ ඒක. එහෙම නැතුව අරකින් මේක හැදෙනවා මේකෙන් ඒක හැදෙනවා කියන එක නෙවෙයි. ඒක හැදිලා නම් අනිවාර්යයෙන්ම මේක හැදිලාමයි. මේක හැදිලා නම් අනිවාර්යයෙන්ම ඒක තියෙනවාමයි කියන එක. මේ ඇති කල්හිම මේ වේ, මේ උපදීමෙන්ම මේ උපදී. එතකොට අනිවාර්යයෙන්ම සිත පහළ වෙන තැන ඔබට විඥාන නාම රූපේ පහළ වෙන, එහෙම නැත්නම් ලෝකේ පහළ වෙනවා. ඒකට තමයි අපි සලායතනික ක්‍රියාවලිය කියලා කියන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය තුල තමයි ඔබට මම ලෝකයේ කියන දෙපැත්ත බිහි කරන්නේ. දැන් ඔබ මුලින්ම කරගන්න ඕන මම ලෝකයේ කියලා දෙකක් තියෙනවා නෙවෙයි, දෙකක් විදිහට අපි මඤ්ඤණා කරගෙන තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මම දකින ලෝකයේ නෙවෙයි මේ තියෙන්නේ, පෙනීමේ ඇත්ත අපි දකින්න ඕන. එහෙම නැතුව මට සලායතන මගේ ක්‍රියාත්මක වෙන විදිහ නෙවෙයි අපි දකින්න ඕන. කොහොමද? පෙනීමේ ඇත්ත අපි බලන්න ඕන. ඇහිීමේ ඇත්ත අපි මොකක්ද කියලා බලන්න ඕන. දැනීමේ ඇත්ත අපි මොකක්ද කියලා බලන්න ඕන. දැනගැනීමේ ඇත්ත මොකක්ද කියලා අපි බලන්න ඕන. එලා අපි මෙච්චරකම් කර ඉඳලා තියෙන්නේ සත්වයේගේ සලායතනික ක්‍රියාවලියක් පිළිබඳ අවධානය යොමු කර හිටියා. හැබැයි අපිට නොතේරීම අපි කරගෙන තියෙන්නේ අර නාම රූප ගැටේට අහු වෙලා බල ඉඳලා තියෙන්නේ. දෙපැත්තක් හදාගෙන බල ඉඳලා තියෙන්නේ. එහෙනම් දෙපැත්ත පැත්තක තියලා අර පොදුවේ බලන්න ඕන. පොදුවේ බලන්න ඕන, එළියට ගිහිල්ලා මේක විවෘතව බලන්න ඕන. අරගේ කොටු වෙලා බලලා වැඩක් නැහැ. අන්න එහෙම බලනකොට ඔබට තේරෙනවා අපිට ඉර හඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා විතරක් නෙවෙයි තමනුත් Tamanට හම්බෙලා තියෙන්නේ. මුළු සමස්ත ලෝකෙම හම්බෙලා තියෙන්නේ සිතට අරමුණු විච්ච නාම රූප දෙකකින්. එහෙනම් සිත කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ අයිතිකාරත්වයක්. සිත පහළ වෙනකොට තමයි අපි ළඟ තියෙන දෘෂ්ටියත් එක්ක අයිතිකාරත්වය හැඟෙන්නේ. ඒ අය අයිතිකාරත්වය හැඟෙන්න හේතුව තමයි අපි පුරුදු කරලා තියෙන නිතරම මම දකින ලෝකයේ විදිහට ඇතුළට කොටු වෙලා මේක දකින්න. ඇතුළට කොටු වෙලා මේක දකින්න තමයි අපි උත්සාහවන්ත වෙලා තියෙන්නේ. දැන් ඔන්න අපි යම් තැනකට ආවා. අපි ආපු තැන තමයි මොකද්ද? සිත පහළ වෙනකොට මොකක් වෙනවද? ඒ පහළ වීමත් එක්ක තමයි අපිට එළිය ඇතුළ කියන දෙපැත්ත ගැන මඤ්ඤණාව තියෙන්නේ. දැන් මම මෙහෙම අහන්නම්කෝ ප්‍රශ්නයක් ඔබේ.
දැන් අපි නිතරම ගන්න උපමාවක් තියෙනවා මේ ධර්මයේ විග්‍රහ කරගන්නකොට මම නිතරම ගන්න මේ අප්පුඩි හඬ කියන එක. දැන් මෙහෙම අප්පුඩිය ගැහුවට පස්සේ අපිට අප්පුඩි හඬක් එනවා. දැන් මෙහෙම එකතු කරොත් හඬ එනවා. හඬක් එනවනේ. එතකොට මේ අප්පුඩි හඬ කොහොමද ආවේ කියලා ගත්තොත් මේ අප්පුඩි හඬ කියන එක ඔබ හිතන්න ලෝකේ ඇතුලේ කියලා. අප්පුඩි හඬ විග්‍රහ කරන්නේ කවුද දැන්? මේ එළියේ ඉන්න කෙනා. ඔන්න කල්පනා කරලා බලන්න. අප්පුඩි හඬ විග්‍රහ කරගන්න කොහොමද දැන් විග්‍රහ කරගන්නේ? දකුණු අතයි වම් අතයි ස්පර්ශ කරලා ස්පර්ශ ප්‍රත්‍යයෙන් මොකක් වුණාද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් මෙන්න මේ හඬ එළියට ආවා. අපි එහෙමනේ කරගත්තේ ආවර්ජනේ. අපි එහෙම ආවර්ජනය කළා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න මේ අප්පුඩි හඬ කියන ක්‍රියාවලියද අප්පුඩි හඬ නැමැති ක්‍රියාවලිය පිළිබඳ අදහස දැක්ුවේ එහෙම නැත්නම් මේ පරිබාහිරෙන් හිටපු හිතද? දැන් ඔබනේ මේ අදහස දක්වන්නේ. තම තමන්නේ මේ අදහස දක්වගන්නේ. නමුත් අපි ක්‍රියාවලියට ගිහින් බලමුකෝ. අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහෙනවද? නෑ. ඇයි අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැත්තේ? අප්පුඩි හඬ අනාත්මයි. ඒ තුල ආත්මීය හැඟීමක් නෑ. ඒ තුල දෘෂ්ටිගතයක් නෑ. සිතුවිලි පහල කිරීමක් නෑ. ඒ කියන්නේ ආත්ම භාවයක් තවරලා නෑ. දෘෂ්ටියක් නෑ. එහෙනම් අප්පුඩි හඬට අප්පුඩි හඬ මුණ ගැහෙන්නේ නැත්තම් තමා හැදිච්ච හැටි බලන්ට යනවද අප්පුඩිය? හඬ තමන් හැදිච්ච හැටි ගැන ආවර්ජනය කරන්න පුළුවන්ද? බෑයි. තමන්ට තමන්වත් මුණ ගැහෙන්නේ නැතිකොට තමන් කොහොමද හැදිච්ච හැටි ගැන ආවර්ජනය කරන්නේ? නමුත් අපි අප්පුඩි හඬ අප්පුඩියා නැමැති පුජ්‍යලයා බවට පත් කළොත් මොකද වෙන්නේ? පුජ්‍යලයා නමට පත් කළොත් එම පුජ්‍යලයා බලනවා මං කොහොමද හැදුනේ? මං කොහෙන්ද ආවේ? අන්න ඊට පස්සේ ආ හොයනවා මම ආවේ ස්පර්ශය නිසා. මම ආවේ මොකක් ස්පර්ශ වෙලාද? මම ආවේ දකුණු අත වම් අත ස්පර්ශ කළා කියලා පුජ්‍යලයා හොයා ගන්නවා. පුජ්‍යල භාවය හොයා ගන්නවා. නමුත් ඇත්තම කතාව ඔබ කල්පනා කරලා බලන්න එයාට එයාව මුණ ගැහෙන්නත් එයා සකස් වෙන්න ඕනිද නැද්ද? එයා සකස් වෙන්න ඕන. එයා සකස් වුණාට පස්සේ තමයි එයා බලන්නේ මං හැදුනේ කොහොමද කියලා. නමුත් ඇත්තම කතාව ඔබ හොයලා බලන්න මේ සලායතනික ක්‍රියාවලිය ගැන කතා කරන්නේ සලායතන ක්‍රියාවලියද එහෙම නැත්නම් මේ අපිද? තමන්ද කතා කරන්නේ? හොඳට බලන්නකෝ. මෙන්න මෙහෙව් සලායතනික ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවට දැනගන්නේ අපි. හොඳට මතක තියාගන්න ඔතනට හිර වෙන්න එපා. ඕක අපිට මේකෙන් ඈතර වෙන්න තියෙන පවුරක් විතරයි. අපි ඔතන හිර වුණොත් හැමදාම මොකද්ද කරන්නේ? අර පවුර කරේ තියාගෙන සලායතනික ක්‍රියාවලිය කී අපි මොකද්ද කරන්නේ? කෙනෙක්ගේ සලායතනික ක්‍රියාවලියක් සිද්ධ වෙන විදිහ බලන් ඉන්නවා. මිරිඟුවේ වතුර හැදෙන විදිහ හිතා ඉන්නවා. ඇත්තටම වතුර හැදිලත් නැහැ. හැදෙන විදිහ ගැන බල ඉන්නවා. මේක තව ටිකක් මෙහෙම තේරුම් ගමුකෝ. දැන් ඔන්න අපි කල්පනා කළොත් ඔන්න ක්‍රියාවලිය හම්බෙලා තියනවද? නැහැ. ඒ කියන්නේ ක්‍රියාවලිය හම්බෙලා නැහැ. ඒ කියන්නේ අප්පුඩි හඬට අප්පුඩි හඬ හම්බෙලත් නැහැ. ස්පර්ශය හම්බෙලත් නැහැ. දකුණු අත වම් අත හම්බෙලත් නැහැ. එහෙනම් ක්‍රියාවලිය අනාත්මද නැද්ද? අනාත්මයි. එහෙනම් ක්‍රියාවලියෙන් ශුන්‍යතද නැද්ද? මම ඇයි එහෙම කියන්නේ? ක්‍රියාවලිය හම්බෙන්නේ නැති නිසා. එහෙනම් ක්‍රියාවලියට කවදාකවත් ක්‍රියාවලියක් ගැන කතා කරන්නටම බෑ. එහෙනම් ක්‍රියාවලිය නිරෝධමද නැද්ද? නිරෝධයි කියලා කියන්නේ මොකද්ද? ක්‍රියාවලිය උදා වෙලාම නැහැ. ඇති වෙලාම නැහැ. සකස් වෙලාම නැහැ. සකස් වෙච්ච බවකුත් නැහැ. නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්‍රියාවලිය අපිට මුණ ගැහෙන්නේ වෙන කොතනටවත් නෙවෙයි මෙන්න මේ විඥාණයට. විඥාණයට කිසිතට. ඒ කියන්නේ දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. දැන් පේනවා කියලා කියන්නේ පෙනීමද එහෙම නැත්නම් සිතද? නිකන් කල්පනා කරන්නකෝ. සරලව පේනවා කියලා ආවර්ජනය වෙන්නේ සිතට. එතකොට
පේනවා කියන දේ ආවර්ජනය වෙනකොට නිකන් නෙවෙයි ආවර්ජනය වෙන්නේ අර එහෙම් පිටින් තිබ්බ දෘෂ්ටියත් එක්ක මොකද්ද? කෙනෙක් ඉඳගෙන ලෝකෙ දකිනවා. එතකොට කෙනෙක් ඉඳගෙන ලෝකෙ දකිනවා කියන්නේ පේනවා කියන දේ සිතට අරමුණු වෙනකොට ඒ හිතෙන් ගොඩනගලා දෙනවා මොකද්ද? ඇහැ රූපේ කියන දෙපැත්ත. ඇහෙනවා කියන සිතෙන් දැන ගැනීම කරනකොට එතනින් අපිට අර දෘෂ්ටියත් එක්ක ගොඩනගලා දෙනවා මොකද්ද? අර කෙනෙක් ඉඳගෙන ලෝකේ පරිහරණය කරනවා කියන දෘෂ්ටියත් එක්ක කනේ අත්දැකීම, සද්දේ අත්දැකීම. නමුත් ඔබ හොඳට කල්පනා කරලා බලන්නකෝ, හිතට ආවර්ජනය වෙන්නේ පෙනීමම විතරයි. පෙනෙනවා කියලා. නමුත් පෙනෙන්නේ අසවල් දේය, පෙනෙන්නේ මටය කියලා තියෙන්නේ මඤ්ඤණාවක්ද නැද්ද? මානසිකාර කර කර හිතන බවක්ද නැද්ද තියෙන්නේ? එහෙනම් අපිට ඒක නතර කරන්න බෑ. ඇයි ඒක නතර කරන්න බැරි? ඒක නතර කරන්න බෑ කියලා කියන්නේ ඒක ඇත්තටම ඇතිවිච්ච දෙයක් නොවන නිසා. ඇයි එහෙම කියන්නේ? ඇයි අපි එහෙම ඇත්තටම ඇතිවිච්ච දෙයක් නොවන නිසා කියලා කියන්නේ? දැන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහනේ උතන ක්‍රියාත්මක වෙන්නේ. පේනවා කිව්වත්, ඇහෙනවා කිව්වත්, දැනෙනවා කිව්වත්, දැනගන්නවා කිව්වත්. එතකොට බුද්ධ වචනයට ගිහිල්ලා බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපේ පෙන පිටක්. වේදනාව දිය බුබුලක්. සංඥාව මිරිඟුවක්. සංකාරයේ කිහිල් කඳක්, විඥානේ මායාවක්. එතකොට ඔබ හොඳට මතක තියාගන්න මේ පේනවා කියන ආවර්ජනය කරන්නේ විඥාණයෙන් ඈ. එතකොට විඥාණය මොකකටද උපමා කළේ? මායාවකට. එහෙනම් ඇත්තටම පේනවා කියන සිද්ධියත් එක්කලා ඔබට මේ දෙපැත්තක් කියලා කරලා දෙන්නේ දෘෂ්ටියක් කියලා ඔබට දැන් පැහැදිලිද? ඒ කියන්නේ ඔබ අර එළියේ ඉඳලා මම අර උපමාවේ ගත්තොත් මේ පෙනීමයි දෙකම එකක් විච්ච කල මේකෙන් මේක පේනවා කියන දෘෂ්ටි මායාවක ඔබ ඉන්නවා කියලා ඔබට පැහැදිලිද? එහෙනම් පෙනීම ඔබ කවදාකවත් බාර දෙන්න එපා එළියේ ඉන්න කෙනෙක් ඇතුලේ දෙයක් දකින්නවා කියන තැනට. එහෙනම් ඔන්න ඔය පේනවා කියන එක ඔබ මතක තියාගන්න විඥානේ මායාකරු පෙන්වන දෙයක්. ඔබ දැන් හිතන්න එපා එහෙනම් ඒකෙන් මං කොහොමද ගැලවෙන්නේ කියලා. ඇයි හිතන්න එපා කියලා කියන්නේ? මායාවක් නම් මායාව අපිට නැති කරන්න පුළුවන්ද? මිරිඟු සංඥා ටිකක් නම් මොනවාද ඔබට එන සංඥාව? දිග පිළිබඳව ඔබට මඤ්ඤණා වෙනවා. උස පිළිබඳව, මහත පිළිබඳව, හැඩහුරුකම් පිළිබඳවනේ ඔබට මඤ්ඤණා වෙනවද නැද්ද? ඔබට හිතෙනවා මේක මේවල් දිගයි, මේ ගන්ධය පිළිබඳව, රසය පිළිබඳව, හැඩතල පිළිබඳව ඔබට මඤ්ඤණාවක් තියෙනවා. දැන් එතකොට ඔබ හොඳට මතක තියාගන්න අපිට මේ සංඥාව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක් කියලාද? අපිට පෙන්වන්නේ මිරිඟුවක් කියලා. ඒ නිසා හොඳට හිතන්න මේ කෙනෙක් ඉඳගෙන ලෝකෙ දිහා බලන අත්දැකීමක් නෙවෙයි. අර පහළ වෙන සිතෙන් ඔබට මේක දෙපැත්ත කියන දෘෂ්ටියේ ඔබ බැහැගෙන ඉන්න නිසාම ඔබ මේකට අහු වෙනවා. එහෙනම් මේ ප්‍රඥාව කියන දේ විඥාණයට අයිති නෑ. එතකොට මේ ප්‍රඥාව කියන දේ ඔබ අර විඥානික දැනුමෙන් දැකලා මේ පේනවා කියන ක්‍රියාවලිය වෙනස් කරන්න හදන්න එපා. සමහරව හිතන් ඉන්නවා නිවන් දැක්කම මේ දෘෂ්ටි මායාව පේන එක නතර වෙනවා කියලා. ඒ කියන්නේ අර විඥානේ පෙන්නන පෙන්වීම නතර වෙනවා කියලා. විඥානේ පෙන්නන පෙන්වීම නතර වෙන්නේ නැහැ. එතකොට හිතන්න එපා මේ පේනවා කියන සමුදේ පැත්ත ඇත්ත කියලා ගත්තොත් තමයි ඔක නැති කරන්න හදන්නේ. දැන් ගොඩක් අය හදන්නේ සමුදේ නිරෝධ කරනවා කියලා සමුදේ නැති කරනවා කියන තැනට එන්න. නෑ. සමුදේ තුල නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ කියන්නේ මිරිඟුව තුල වතුර නැති බව අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මිරිඟුව කියන එක අසවල් තැනක තියනවා නෙවෙයි කියන එක අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අන්න ඒ වගේ තමයි අපි තේරුම් ගන්න ඕන මේ පේනවා කියන එක යම් කිසි කෙනෙක් ඉඳලා යම් තැනක තියෙන දෙයක් පේනවා නෙවෙයි. යම් කිසි කෙනෙක් ඉඳලා යම් තැනක දෙයක් පේන බවට අර පහළ වෙන සිත ඇතුලේ මොකද්ද කරන්නේ? අපිට නාම රූප ප්‍රතිබිම්බයක් හදලා. එහෙම නැත්නම් මානසිකාර සම්භවෝ සබ්බේ ධම්මා.
මානසිකාර කරලා අපිට අර තියෙන දෘෂ්ටි ඔක්කොම මානසිකාර කරලා මොකද්ද කරලා දෙන්නේ? මම එකක් දකින්නවා කියලා මේ සමස්ත ලෝකයක් අපිට සලායතන ක්‍රියාවලිය තුල බිහි කරනවා. එහෙනම් අපි දක්නවා එහෙමනම් දැන් මේ ක්‍රියාවලිය කියන එක ඇත්තටම පෙන පිටක් වගේ, දිය බුබුලක් වගේ, මිරිඟුවක් වගේ, කෙහෙල් කඳක් වගේ, මායාවක් වගේ ක්‍රියාවලියක්. හරියට මිරිඟුව සකස් කරපු ක්‍රියාවලිය වගේ. එහෙනම් මේ ක්‍රියාවලියට අයිතිකාරත්වය හංගවගෙන තියෙනවා මම විසින් ලෝකෙ දකිනවා. මම විසින් ලෝකෙ අහනවා. මම විසින් ලෝකෙ විඳිනවා කියලා. අන්නේ දෘෂ්ටිය නිසා තමයි අපිට මොකද්ද වෙන්නේ? අතීතයේ ඉඳලා ආපු කෙනා අනාගතයට යන කෙනා බිහි වෙන්නේ. දැන් ඔබ කල්පනා කරන්නකෝ ඇත්තටම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නකෝ. අර එළියේ ඉඳලා බලන්න බැරි හින්දා කණ්ණාඩිය ළඟට ගිහින් බලන්නකෝ. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලනකොට ඔබට ඔබ පේනවා. ඔබට ඔබ පේනවා වගේ තමයි මේ දැන් පේන්නේත් ඒකම තමයි. වෙනසක් නැහැ. දැන් එතකොට ඔබ මොකද්ද කල්පනා කරන්නේ? අනේ මගේ කෙස් ඉදිලා. මං නාකි වෙලා. දැන් ජරා මරණ සමුදය තුල ඔබ ඉන්නේ නේ? ජරා මරණ සමුදය තුල ඉන්නේ ඇයි? අවිද්‍යාව නිසා. අර සලායතනික ක්‍රියාවලිය පිළිබඳ හේතුඵල පිළිබඳ පටිසම්පාදය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා මං දිරලා මං ජරාවටපත් වෙලා කියලා හිතන් ඉන්නවා. එහෙනම් මේ ධාතු මනසිකාරය කියන්නේ ශරීරයේ කොටස් වෙන් කර ඒ වෙන් කරගත්ත කොටස් දිහා බලබලා ඒක ඇත්ත කරගෙන ඒකේ ඇලෙන එක නෙවෙයි. දිරනවා කියලා හිත ඉන්න එක නෙවෙයි. දිරන බව හම්බ වෙනවා නම් ඒ අවිද්‍යාවට හම්බ වෙන්නේ. දැන් බලන්නකෝ පේනවා කියන ක්‍රියාවලියද දිරලා තියෙන්නේ ඔබට එන මඤ්ඤණාවද දිරලා තියෙන්නේ. බලන්නකෝ කලින් මෙහෙම තිබ්බේය දැන් මෙහෙම වෙලායේ කියන මානසිකාරයද නැද්ද දිරපු බව ඔබට ගෙනල්ලා දෙන්නේ. එහෙම නැතුව පේනවා කියන සලායතනික අත්දැකීම කවදාකවත් දිරන්නේ නැහැ. ඒක අතීතෙන් එන්නේ නැහැ. ඒක අනාගතයට යන්නේ නැහැ. වර්තමානයේ සකස් වුණා වගේ පෙන්නනවා. නමුත් සකස් වෙච්ච තැනක් කෙනෙක් යමක් කියලා ප්‍රකාශයටපත් කරන්න බෑ. ඇයි? ඒ සිත ඇති කල්හිම මේ දෙපැත්ත හදලා පෙන්නනවා. දෙපැත්ත ඇති කල්හිම සිත ගොඩ නැගෙනවා. එහෙනම් මේක එකිනෙකට වෙන් කරන්නට බැරි නিত্য වශයෙන් විඥානයේ හෝ නාම රූපේ කියා ප්‍රකාශයටපත් කරන්න බෑ ස්ථිරසාර දෙයක්. මේ ඇති කල්හිම මේ උපදිනවා මිසක් විඥානයේ වෙනම හෝ නාම රූපේ වෙනම කියලා ස්ථිරව නিত্যව වෙන් කළා පෙන්වන්න පුළුවන් ධර්මයක් නැහැ. ඒ නිසා ඒක අනිත්‍යයි කියන්නේ. ඒ නිසා අස්තිරයි කියලා කියන්නේ. එහෙම නැතුව දිරලා කියලා අනිත්‍ය බැලුවට ධර්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ඒ ලෝකයා දකින ලෝක සම්මත විවහාරයක්. එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕන මලකඳ දිහා බලාගෙන මලකඳ නිරෝධ කරන්න. නිරෝධ කරනවා කියලා කියන්නේ මලකඳ නැති කරන්නට නෙවෙයි. මලකඳ තුලින් ඔබ දකිනවා නම් මලකඳේ කොටස් ගැන නෙවෙයි ඔබ බලන්න ඕන. ඔබට මලකඳ මුණ ගැහෙන විදිය. විදර්ශනාව කියලා කියන්නේ. එතකොට අපි විදර්ශනාව කියලා මෙච්චරකම් කරලා තියෙන්නේ මලකඳ කොටස් කර වෙන් කර බලන එක මිසක ඔබට මලකඳ හම්බ වෙච්ච විදිහ නෙවෙයි ඔබ බලලා තියෙන්නේ. ඇත්ත කතාව ඒකනේ. ඔබ මෙච්චරකම් විදර්ශනා කරනවා කියලා කරලා තියෙන්නේ මලකඳ ඇත්ත කරගෙන, ලෝකේ ඇත්ත කරගෙන මම විසින් මලකඳ දකින්නවා කියන දෘෂ්ටියටපත් වෙලා ඔබ මලකඳ ගැන බලා ඉඳලා. හැබැයි ඇත්තම කතාව පෙනීමක්. එතකොට මේ පෙනීම සකස් වෙච්ච විදිහ නුවණින් දකින්නවා මිසක මලකඳ ගැන බලලා නිවන් දකින්න බෑ. නිවීම සාක්ෂාත් කරන්න බෑ. අපි මලකඳ දිහා බලන්න අපි අහුවෙන්නේ කොහෙටද? අපි අහුවෙන්නේ අවිද්‍යාවට. අපි අහුවෙන්නේ ඇති බවට. අපි අහුවෙන්නේ ඇති වෙලා නැති වෙන ලෝකෙට. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න අපි මේ බලන්න ඕන ඇති වෙලා නැති වෙනවා කියලාද ඇතිවීමම බොරුවක් කියලාද? එහෙනම් ඇතිවීමේ තියෙන මායාකාරී ස්වභාවය තුළින් නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා මිසක් නිරෝධය කියලා කියන්නේ ඇතිවිච්ච දේ නැති වෙවි යනවා කියලා බලන එක නෙවෙයි. අපි හිතන් ඉන්නවා මොහොතක් පාසා සලායතනික ක්‍රියාවලියක් වෙනවා. ඒක වෙලා නැති වෙනවා කියලා. බලන්නකෝ ඔබට දියේ ඉරක් අඳිනකොට ඇඳෙනවා වගේ පේනවද නැද්ද? ඒ වෙලාවට. හැබැයි කෙරවලට ඇඳගෙන ගිහිල්ලා බැලුවොත් ඇඳපු ඉරක් තියනවද? නැහැ. අන්න ඒ වගේ
ඔබ හිතන්න එපා මේ සලායතනික ක්‍රියාවලියක් එක දිගට වෙනවා කියලා ඔබට මතකයක් තියෙනවා. මතකයක් තියෙනවා. නමුත් ඔබ බලන්න ඕන මේ දැන් සිද්ධ වෙන අත්දැකීම විතරයි. එහෙම නැතු ඔබට කවදාකවත් මොහොතක් කියලා හම්බ වෙනවා නම් ඔබට අතීතය ඇත්ත වෙලාද නැද්ද? අතීතය ඇත්ත වෙලා. ඒ නිසා මොහොතක් පාසා කියන දෘෂ්ටියට වැටෙන්න එපා. එහෙම නෙවෙයි පච්චුප්පන්නං චේ ධම්මං තත්ත විපස්සති. ඔබට විදර්ශනාවට ලක් කරන්ට තියෙන්නේ මේ පච්චුප්පන්නය. පේනවා කියන අත්දැකීම. එහෙනම් පේනවා කියන අත්දැකීම කෙනෙකුට යමක් පේනවා නෙවෙයි කියන තැන ඔබ මුලින්ම ඉන්න ඕන. මේ සිත නැමැති විඥාකාරය. එහෙම නැත්නම් විඥාන නැමැති මායාකාරය ඔබට දෙපැත්ත මේ පෙන්වන්නේ. නමුත් ඔබ බලන්න මේක පේන විදිහයි එකක් කියලා ගත්තම ඔබට තේරෙයි සලායතන කියලා කියන්නේ පිහිටලා තියෙන දෙයක් නෙවෙයි කියලා. ඇහෙන කොටයි කන ගැන අත්දැකීම සද්ද ගැන අත්දැකීම පහළ වෙන්නේ. ඇහෙනවා කියලා කියන සිත විඥානය. ඒ විඥාණයෙන් තමයි ඔබට කන සහ ශබ්දය කියන දෙපැත්ත බිහි කරලා පෙන්වලා දෙන්නේ. එහෙනම් ඔබ හොඳට කල්පනා කරන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා කියන්නේ යම් තැනක පිහිටලා තියෙන ද්‍රව්‍ය වස්තුවක් නෙවෙයි. ඔබ හැබැයි ඉගෙනගත්ත මහා දැනුම් පරාසයත් එක්ක විඥාන ගෝචර දැනුම සහ ලෝක විද්‍යාවත් එක්ක බලනකොට ඔබට අවයව ටිකක් හම්බ වෙයි. හැබැයි ඔබ බලන්න ඔබට අවයවය දිහා නෙවෙයි ඔබ විදර්ශනා කරන්න ඕන අවයවය පේන ක්‍රියාවලිය ගැන. මේ ඇහැ කියලා හිතන්නකො නිකන්. එතකොට ඇහැ ගැන බලලා වැඩක් නැහැ. එතකොට ඇහැ පේන ඇහැ ගැන ඔබට පේන්නේ නැහනේ. පෙනීම නැත්තම් ඇහි අත්දැකීම රූපේ අත්දැකීම ලබන්න පුළුවන් කමක් නැහැ. මේක පෙනීමක් විතරයි. එතකොට ඔබ අහලා ඇති රූපී බ්‍රහ්මතලවල ඉන්න බ්‍රහ්මයන්ට ඇහැයි කනයි විතරයි නැති උපදින්නේ. එතකොට ඇහැයි කනයි කියන ඒවා කොතන හරි පිහිටලා තියෙන ඒවා කියලා ගත්තොත් ඔබට බලන්න වෙන්නේ ඇස් ගෙඩි දෙකකුයි කන් දෙකකුයි විතරක් පා වෙනවා. බ්‍රහ්මයෙක් තියේ කය නැහැ. කය නැහැනේ බ්‍රහ්මයාට. එතකොට ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ ඇහැ කන කියන්නේ පිහිටලා තියෙන දේවල් නෙවෙයි. බුද්ධ දේශනාවම තියෙනවා අනිදස්සනයි. මේක දර්ශනීය කරගන්න බෑ. සප්පටිගයි. ස්පර්ශය නිසායි අපි දැනගන්නේ මේක ඉපදිච්ච බව. එහෙනම් හටගත්ත බවයිති ලෝකෙට. දැන් හටගත්ත දේ ඇත්ත කියලා ඇහැ ඉපදුනා රූපේ ඉපදුනා මේක මේ මම පරිහරණය කරනවා කියන පැත්ත තමයි අවිද්‍යාසගත ලෝකේ පැත්ත. හැබැයි ප්‍රඥාවෙන් දැනගන්නවා මොකද්ද මේක හටගත්ත වගේ පෙන්නන දෘෂ්ටියක්. එහෙම නැතුව මේ කෙනෙක් ඉඳගෙන යමක් අත්දකින්නව නෙවෙයි. මේ කිසිවෙකුට අයිති නැති අනිත්‍ය වුණු අස්තිර වුණු විඥානයේ කියා ස්ථිරව ප්‍රකාශයට ගත නොහැකි නාම රූපයෙන් විඥානයේ වෙන් කරගත නොහැකි දෘෂ්ටි මායාවක් පමණයි. එතකොට අපි තේරුම් ගන්නවා මොකද්ද මෙන්න මේ දෙපැත්ත හේතු කරලා අපිට පෙන්වන බොරුවක් මිසක මෙතන ඇත්තටම නිට්ටය වශයෙන් ස්ථිර වශයෙන් ගන්නට විඥානයක් හෝ නාම රූපයක් කියලා දෙයක් තියෙනවා නෙවෙයි. මෙන්න මේක දකිනකොට අපිට මෙනෙහි වෙන්න පටන් ගන්නවා අනිත්‍ය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ දුක කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය මෙතන අවබෝධ වෙන්නේ. මොකද්ද චතුරාර්ය සත්‍ය? එයා තේරුම් ගන්නවා මොකද්ද අනිත්‍ය දකිනකොට දුක අවබෝධ වෙනවා. මේ ලෝක සත්‍යය මේක නොදන්න කම නිසා තමයි පුජ්‍යලයක් ලෝකේ පරිහරණය කරනවා මට රූප පේනවා කියන දෘෂ්ටියටපත් වෙලා තමයි සම්පූර්ණයෙන්ම ඒ අවිද්‍යාව ඇතුලේ තමයි මම දිරනවා මම වයසට යනවා මම වැහැරෙනවා මම ව්‍යාධියටපත් වෙනවා කියන දෘෂ්ටිගතය තුල තමයි යාට දුක සමුදය වෙන්නේ කියලා දකිනවා. එහෙම නැතුව ප්‍රඥා ගෝචර කෙනා දකින්නේ තමන් වයසට ගිහිල්ලා කියලා නෙවෙයි. පෙනීමක්. එහෙම නැතුව ඒකේ කෙස් කියන සම්මතයෙන් බලන්නේ. එයා ධාතු මනසිකාරයට ඇවිල්ලා බලන්නේ කොහොමද? කෙස් ගහේ සමුදය නෙවෙයි එයා බලන්නේ කෙස් ගහේ නිරෝධයයි. එයා දකින්න නුවණින් මේ කෙස් ගහ සමුදය වෙන්නේ අවිද්‍යාසහගත දෘෂ්ටියට. කෙස් ගහේ ඉදිච්ච බව නාකි විච්ච බව හම්බෙන්නේ අවිද්‍යාසහගත ලෝකයට. නමුත් අපි මෙතනදී දකින්න ඕන කෙස් ගහේ වයසට යාම නාකි වීම දිරීම නොවේ. මේ දකින්න ඕන පෙනීමක්. ඒ පෙනීම විඥාන නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්ත මිසක නිට්ටය විඥානයක් හෝ නාම රූපයක් තිබුණා නෙවෙයි.
ඒක අතීතයට සම්බන්ධ හෝ අනාගතයට සම්බන්ධ හෝ වර්තමානයේ සැකසිච්ච තැනක් විදිහට ස්ථිරව ප්‍රකාශයට පත් කළ නොහැකි අනිත්‍ය විච්ච ධර්මතාවයක්. එහෙනම් එදාට යාට ඔන්න ධාතු මනසිකාරය දිහා බලලා තමන්ට තමන් හම්බෙන්නේ නැහැ කියන තැනට යාපත් වෙනවා. තමන්ට තමන් හම්බ වෙනවා කියලා මෙච්චරකම් අපි දරාගෙන ඉඳලා තියෙන දෘෂ්ටියක්. තමන්ට තමන් හම්බ වෙනවා කියන දෘෂ්ටිය තුල ඉඳලා තමයි යාට දිරීම, වැහැරීම, වයසට යාම, ජරා මරණයන්ගේ සමුදය සිද්ධ වෙන්නේ. එහෙනම් ඔන්න එයාට ජරා මරණ නිරෝධයි. ජරා මරණ නිරෝධයි කියන්නේ ඉදිච්ච කෙස් ගහ ගලවලා විසි කරනවා කියන එකද? අනේ නෑ. ඉදිච්ච කෙස් ගහ කියන තැන ඇත්ත දකින්නවා යා. එතකොට එයාට හම්බෙන්නේ දි รา පු කාලයක් තිස්සේ ඉහේ තිබුණේ දි รา පු කෙස් ගහක් කියන එක නෙවෙයි. කාලයක් තිස්සේ මගේ ඉහ තිබ්බා, ඒ ඉහේ කෙස් පැල වෙලා තිබ්බා කියන මඤ්ඤණාව පිළිබඳ එයා නුවණින් මනසිකාර කළා, යෝනිසෝ මනසිකාරයෙන් දකිනවා. අන්න ඒකට කියනවා පජානාති මට්ටම. එතකොට මොකද්ද වෙන්නේ? දුක සමුදය වෙන්න තියෙන පාර ඉවරයි. සමුදය තුලම නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. එහෙම නැතුව මේ වෙලාවේ ඇති වෙලා නැති වුණා කියලා දකින්න එක නෙවෙයි නිරෝධය කියලා කියන්නේ. සමුදය තුලම නිරෝධය දකින්නවා කියලා කියන්නේ හට ගැනීම තුලම සිද්ධ වෙන බොරුව. හට ගැනීම තුලම සිද්ධ වෙන නොහට ගැනීමක් හටගත්තාසේ පෙන්වන මෙන්න මේ බොරු ස්වභාවය පිළිබඳව එයා ප්‍රත්‍යක්ෂ කරනවා. මේක තමයි එයා අනිත්‍ය දකිනකොට දුක අවබෝධ වෙනවා කියලා කියන්නේ. එතකොට එයා දකිනවා මෙතන සත්ව පුජ්‍යල ආත්මීය හැඟීමක් මිසක දෘෂ්ටියක් මිසක මෙතන ආත්මගත සත්ව පුජ්‍යලෙක් ඉන්නව නෙවෙයි කියලා නුවණ පහළ වෙනවා. එතකොට දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඒ නිවීම සැනසීම ගන්නේ අර පුජ්‍යල වශයෙන් හිටපු දෘෂ්ටියද, දෘෂ්ටිය ගැලවීමම නිවීමද? එහෙනම් දෘෂ්ටිය ගැලවීම නිවීම. ඒ නිසායි කියන්නේ නිවන කියලා 아무තු පුරයක් තියෙනවා, ඒ පුරයට කෙනෙක් යනවා නෙවෙයි. අපිට වැරදුනේ කාලාන්තරයක් තිස්සේ ආපු පුජ්‍යලයා නිවනට ගෙනියන්නට හදපු එක. ඒ පුජ්‍යලයාගේ සලායතන ක්‍රියාවලියක් පිළිබඳව බලන්ට කිය එක. ඒක අපිට නිතරම අපි නොදන්න උනාට විඥාණය විසින් දක්ෂයි දෙපැත්ත හදලා දෙන්න. ඒ හදපු දෙපැත්තටම කොටු වෙලා තමයි අපි මෙච්චරකම් පටිච්ච සමුප්පාද විග්‍රහ කරගන්න ගියේ. දෙපැත්තට කොටු වෙලා. ඒ කියන්නේ අර මායාවට කොටු වෙලා ඒක ඇතුළේ ඉඳලා අපි මේක බලන්න ගියේ. ඒ නිසා මේක චුට්ටක් එළියට ඇවිල්ලා විවර කරගන්න බලන්න. ඉතින් අපි මේ පුංචි කාල සීමාවක් තුළ පටිච්චසමුප්පාදයේ පිළිබඳව, පංච උපාදානස්කන්ධය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් විග්‍රහයක් කරගන්නට යම් උත්සාහයක් ගත්තා. මේ ගත් උත්සාහය ඔබ ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ අහපු ධර්ම කාරණාවන් නැවත මෙනෙහි කරමින්, ශ්‍රවණය කරමින්, සාකච්ඡාවට බඳුන් කරමින් මේ පිළිබඳව ප්‍රත්‍යක්ෂය තමන්ගේ ජීවිතයට ඇති කරගන්නට උත්සාහවන්ත වෙන්නට උවමනා කරනවා. එහෙනම් මේ වෙලාවේ අදිෂ්ඨාන කරගන්න, අරමුණු කරගන්න, අපි මේ ශ්‍රවණය කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් උතුම් ධර්ම අභිසමය පිණිසම හේතු වෙත්වා, උපනිශ්‍රේ වෙත්වා, උපකාරක ධර්මයක් බවටම පත් වෙත්වා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීම සඳහා රන්සිද සිල්වා, වත්තල පදිංචි රසිකා ජයසේකර, ගල්කිස්ස පදිංචි සෝභා පිනිදිය භණ්ඩාර යන පින්වත් පින්වතියන් හැමදෙනාම සදැහැති දායකත්වයෙන් යුක්තව සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන්ම දායකත්වයේ දරූ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටමත් උතුම් ධර්ම අභිසමය වීම පිණිසමයි මේ ධර්ම දේශනාවණය පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. එසේනම් මේ හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලයන් හේතු වෙලා වාසනාව වෙලා උතුම් ධර්ම අභිසමය පිණිසම පිහිට වෙත්වා. පරලෝසපත් මීට වසර 10කට පෙර මිය ගිය ඉරාංගනී පිනිදිය භණ්ඩාර මෑණියන්ටත්, පරලෝසපත් ලීලාවතී ජයසිංහ ආච්චි අම්මා ඇතුළු සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන්ව සසර දුක් නිමා කර මේ ගෞතම බුදු ශාසනය තුළම උතුම් නිවනෙන් සැනසීම පිණිස මේ පුණ්‍ය ශ්‍රේෂ්ඨ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා, හේතු වාසනාම වෙත්වා කියන අනුමෝදනාව සිදු කරනවා.
ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට සහ ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේ. වහවහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම පිණිස හේතු වෙත්වා උපකාර වෙත්වා හැම දිනාටම ධර්ම අභිසමයම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. ද්වේෂක්ඛයෝ නිබ්බානං